සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අපට මේ බුදු සසුන හඳුන්වා දීලා අපට මේ බුද්ධ ශාසනයේ පිහිට ගන්නට අපේ සිත්වල ශ්‍රද්ධාලාභය උපද්දලා අපට මේ තෙරුවන් සරණ යන විදිහත් සියල්ලත් කියා දුන්න අපගේ පරම පූජනීය ගුරු දෙවිඳු අප රැස් කරන අප්‍රමාණ පින් බලෙන් ගුරු දෙවිඳු නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. සදහැවත් පින්වත්නි, අදත් සංඝ සරණ දේශනාවට තමයි ඔබ සූදානම් වෙන්න ශ්‍රවණය කරන්නට. ඉතින් අද දායකත්වයේ දරන පින්වතුන්ගේ නම සඳහන් කරලා ඉන්නම්. අද දායකත්වයේ දරන්නේ පින්වත්නි නොම්බර A13 තාඹුගල දංஓවිට යන ලිපිනේ පදිංචි පින්වත් එම්.එල්. ආර්යවංශ සහ කේ විජයලතා කිනේ දෙපළ තමයි මේ සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන් ඒ ඇත්ත බලාපොරොත්තු වෙනවා මීට මාස 7කට කලින් මිය ගිය ලාල් උපනන්ද මල්ලිට පින් අනුමෝදන් කරන්නට තමයි අදහසත් ඇතුව මේ ධර්මය අහන්නේ. සදහැවත් පින්වත්නි, එතකොට ඔබටත් අපටත් සංඝයාටත් ඊළඟට ගිහි වේවා පැවිදි වේවා කාටත් පින්වත්නි පිළිසරණ තියෙන්නේ. ඒ කියන්නේ කාටත් මේ දහම් මගේ යන්න තියෙන්නේ එකම මාවතක්. ගිහි අයට මෙහෙම වෙනස් විදිහකටත් පැවිදි අයට වෙනස් විදිහකටත් නෙවෙයි. එකම මාවතක් තියෙන්නේ. ගිහි අයට තියෙන්නේ සීලය පුරුදු කරන්න. පැවිද්දන්ට තියෙන්නේ සීලය පුරුදු කරන්න. ගිහි අයට තියෙන සමාධිය වඩන්න. පැවිද්දන්ට තියෙන සමාධිය වඩන්න. ගිහි අයටත් තියෙන ප්‍රඥාව වඩන්න. පැවිද්දන්ටත් තියෙන ප්‍රඥාව වඩන්න. එතකොට පින්වත්නි, මේ බුද්ධ ශාසනයේ කාටවත් බෙදීමක් කළා නැහැ. ස්ත්‍රීන්ටත් තියෙන්නේ මේ සීල සමාධි ප්‍රඥා වඩන්න, පුරුෂයන්ටත් තියෙන සීල සමාධි ප්‍රඥා වඩන්න. එතකොට මේකේ බෙදීමක් නැහැ. එක එක්කනාට තම තමන්ගේ කුසලතා අනුව, තම තමන්ගේ පුණ්‍ය ශක්තියට අනුව තමයි මේ ගමන යන්න තියෙන්නේ. එතකොට පින්වත්නි, මේක කාත් එක්කවත් තරඟයක් නෙවෙයි. එතකොට කාත් එක්කවත් මේක දුවන දිවිල්ලක් නෙවෙයි. මේක කාත් එක්කවත් තියෙන තරඟයක් නෙවෙයි. මේක තමන්ගේ සිත දිහා බල කරන දෙයක්. එතකොට පින්වත්නි, විශේෂයෙන් සංඝ සරණ යද්දී සංඝයා අපි අඳුනගෙන හිටියොත් සංඝයාගේ ගුණ දැන් අපි ගොඩක් මේකේ ඔබ නොදන්න කාරණා කියන්ට ඇති. නොදන්න කාරණා. එතකොට සංඝයාගේ තියෙන දැන් ඔබ සමහරට ඔබ සංඝයාගේ ඒ වගේ සංඝ කර්ම ගැන ඔබ දන්නෙත් නෑ සමහර දේවල් ගැන. එතකොට සංඝ කර්ම තියෙනවා, ඒකට කිසිසේත්ම ගිහි අය පටලව ගන්න නැති ඒවා. දැන් උපසම්පදා කර්ම ඔබ අහලවත් නැහැ. උපසම්පදා කර්ම ඇතුලේ කරන විදිහ ඔබ අහලවත් නැහැ. ඒවා හරි පාරිශුද්ධයි පින්වත්නි.
හරි පාරිශුද්ධයි උපසම්පදා කර්ම එහෙම. එතකොට මේ උපසම්පදා කර්මයක් කරන්නේ පින්වත්නි පිරිසිදු සංඝයා එකතු වෙලා පාරිශුද්ධ පිරිසක් එකතු වෙලා තමයි උපසම්පදා කර්මයක් සීලයක පිහිටවන්නේ අදි සීලයක. ඒ අදි සීලයක පිහිටපු භික්ෂුවකගේ වටිනාකම පින්වත්නි වචනෙන් කියන්න බෑ. අදි සීල් දැන් ඔබ දන්නවද පොළොන්නරු යුගයේදී උපසම්පදා භික්ෂූන් මේ ලෝකේ ඒ කියන්නේ පොළොන්නරු යුගයේ නැති වුණා. ඒ කියන්නේ උපසම්පදාව ලංකාවේ නැති වුණා පින්වත්නි කාලිංග මාර්ගයෙන් පස්සේ. ඊට පස්සේ ආයි පිරිසුදු සංඝයා හොයාගෙන කොච්චර වෙහෙසක් ගත්තා. දැන් නුවර යුගයට එනකොට මේ උපසම්පදායේ වටිනාකම දැන් ගත්තොත් එහෙම සරණංකර ස්වාමීන් වහන්සේ. සරණංකර ස්වාමීන් වහන්සේ උපසම්පදාව ගේන්න ගොඩාක් මහන්සි ගත්තා. ඒ කියන්නේ කොච්චරනම් ලිව්වද කියලා නැහැ. ඒ කියන්නේ අප්‍රමාණ වෙහෙසක් ගත්තා. අවසානයේ උන්වහන්සේ නැව් 3-4ක් පිටත් කළා. ඒ හැම නැවක්ම මුහුදුපත් වුණා. ස්වාමීන් වහන්සේලාත් යනවා. ඒ ස්වාමීන් වහන්සේලාත් එක්ක ගියපු නැව ඒම මුහුදුපත් වෙනවා. ඒ ඔක්කොමලා මැරෙනවා සමහරට. එක්කෙනෙක් දෙන්නෙක් බේරෙනවා. ඉතින් ඒ වගේ දුකසේ ඒ උපසම්පදායේ වටිනාකම දන්න නිසා උපසම්පදාව කියන්නේ නිකම් පින්වත්නි දැන් ඔබට සමහරට ආරාමයට ගියාට පස්සේ උපසම්පදා හාමුදුරු 5 නමක් ඉන්නවා 8 නමක් ඉන්නවා 10 නමක් ඉන්නවා දැන් මහා මෙවුනාවෙත් මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා දැන් 800ක් ඉන්නවා 1000ක් ඉන්නවා නමුත් පින්වත්නි මේ ලෝකේ උපසම්පදා සංඝයාගෙන් හිස් වෙච්ච මේ කාලයක් තියෙනවා අනාගතේ. එතකොට මේ බුද්ධ ශාසනය පවතින්නේ නැහැ පින්වත්නි. ඒ කියන්නේ මේ උපසම්පදාවත් එක්ක තමයි මේක යන්නේ. මේ බුද්ධ ශාසනයේ සංඝයාගේ පැවැත්මත් එක්ක මේ ඇදෙන්නේ. ඒ නිසා ඔබ බුද්ධ ශාසනයේ දියුණුවට කැමති නම් උපසම්පදාලාභී භික්ෂූන්ගේ දියුණුව ඔබ කැමති විය යුතුයි. ඒ නිසා අපි මේ සම්බන්ධවත් ඉදිරියේදී කියනවා. එතකොට සිල්වත් සංගරුවණක් මේ ලෝකේ ඉන්නවා කියලා කියන්නේ පින්වත්නි මේ ලෝකේ දුස්සීල දහස් ගාණක් හිටියත් වැඩක් නැහැ. ඒක උපසම්පදා භික්ෂුවක් ඉන්න එක වටිනවා. දැන් බලන්න පින්වත්නි භික්ඛුණී සංඝයා දැන් බුද්ධ ශාසනයේ එක බුද්ධ ශාසනයයි. ඊළඟට සංඝයා ඉන්නවා භික්ඛුණී සංඝ, භික්ඛු සංඝ. දැන් භික්ඛුණී සංඝයාට මොකද උනේ? භික්ඛුණී සංඝයා ලෝකෙන් අතුරුදහන් වුණා. ආයි පිහිටවන්නේ කොහොමද? ආයි පිහිටවන්න බෑ. අතුරුදහන් වුණාම එතකොට පින්වත්නි එතකොට සාමාන්‍යයෙන් භික්ෂුණී සංඝයා පිහිටවන්න පුළුවන් සමහරට දැන් හිතන්න උපසම්පදා භික්ෂුවක් ඉතින් සාමාන්‍ය ලිංග විපර්යාසකින් ස්ත්‍රියක් වුණොත් එහෙම ඒ අවශ්‍ය ප්‍රමාණයක් හිටියොත් ඔන්න ආයෙ සාසනය පිහිටවන්න පුළුවන් වෙයි සමහරට. නැතුව ක්‍රමයක් නැහැ. එතකොට පින්වත්නි මේක පුදුම එකක් මේ බුද්ධ ශාසනයේ අතුරුදන් වුණොත් අතුරුදන් වෙනවා කියලා කියන්නේ අපි ඒකට කොටස්කාරයෝ නොවිය යුතුයි. ඒ නිසා අපිට පුළුවන් තරම් සංඝයාගේ සීලයට අනුග්‍රහ කළ යුතුයි. සංඝයාගේ සීලයේ අඩුපාඩු හොයන්න කියලා නෙවෙයි කියන්නේ මේ. ඔබ වහන්සේ සිල්වත් නැහැ කියලා අනිත් අයට චෝදනා කරන්නත් නෙවෙයි. කියන්නේ මේ සීලයට අනුග්‍රහ දැක්විය යුතුයි. එතකොට ඒ සඳහා අපි බුද්ධ ශාසනයට මොහොතක හෝ කොටස්කාරය වෙන්න ඕන. මේ බුද්ධ ශාසනය දියුණුවට. ඒ නිසා පින්වත්නි මේ බුද්ධ ශාසනයේ මේ සීලය සගරුවන තරම් වටිනවා. මේ සංඝයාගේ සිවුරක් අයි දකින්න ලෝකේ නෑ පින්වත්නි. දකින්න නෑ. ඒ නිසා මේ සිවුර දකිද්දි සිත පාද ගන්න. මම ඔබට කලින් දවසකත් කිව්වා එක ළමයෙක් හිටියා අපිට හම්බුණා. ඒ ළමයාට සංඝයා දකින්නකොට තරහ එනවා. සිවුර දකින්නකොට පුදුම විදිහට තරහ එන්නේ. ඇයි කියලා අහනකොට එයා මේ ජීවිතෙත් එයා මිසදුටු පවුලක ඉඳලා තමයි මේ බුද්ධ ශාසනයට සම්බන්ධ වුණේ. තරහ එනවා හිත ඇතුළේ. අනුසයක් විදිහට හිතේ වැඩ කරනවා. කොච්චර සාපයක්ද ඒක? කොච්චර අවාසනාවක්ද ඒක? ඒ නිසා පින්වත්නි සංඝයා ගැන හිත පහදින්නේ නැහැ ඔක්කොටම. සංඝයා ගැන සියලු දෙනාට සිත පහදින්නේ නැහැ. සංඝයා ගැන සිත පහදින්නේ නැහැ පැවිද්දන්ටත්. ගිහි අය ගැන කවර කතාවද? පැවිද්දන්ටත් හිත පහදින්නේ නැහැනේ සංඝයා ගැන. ඒ නිසා අඩුපාඩු පේනවනේ රහතන්. දැන් අපිට ආරංචි වුණා මේ අපිට මේ සාමාන්‍ය ප්‍රසිද්ධියේ කරන පන්තියක සාමාන්‍යයෙන් මේ විශ්වවිද්‍යාලය කරන තැනක විශ්වවිද්‍යාලේ කියලා අපිට කිව්වේ පණිවිඩයක් ආව මහා කස්සප මහරහතන් වහන්සේට පුදුම විදියට බයිනවනේ.
මහා කස්සප මහරහතන් වහන්සේට පළවෙනි සංගායනාවේදී මේ දේවල් මහා කස්සප මහරහතන් වහන්සේ වැරද්දුවා කියලා මහා කස්සප මහරහතන් පුදුම විදියට බයිනවනේ. මේ කවුරු? ගිහියයි නෙමෙයි. එතකොට සංඝයා ගැන පහදින්නත් අමාරුයිනේ. සංඝයා මේ පැවිද්දන්ට. එතකොට පින්වත්නි ශ්‍රද්ධා ලාභය කියන එක ගොඩාක් දුර එකක්. ගොඩාක් දුර එකක්. ඒ නිසා පින්වත්නි මේ කාරණේදී අපි බොහෝම පරිස්සමෙන් සංඝයාව ඇසුරු කරන්න ඕන. සංඝයා ගැන හොඳට හිත පහද ගන්න ඕන. අපි මේ කාටවත් අපේ දැනුම ප්‍රදර්ශනය කරන්න නෙවෙයි පින්වත්නි මේ කරන්නේ. නැතුව අපි කාටවත් ලෝකෙට පෙන්වන්නට නෙවෙයි මේ කරන්නේ. මොකටද? සංඝ සරණ යන්නට මේ උපකාරයක් පිණිස අපි කරගන්න ඕනේ මේක. ධර්ම ශ්‍රවණයත් කාටවත් පේන්න නෙවෙයි. ධර්මයේ කීමත් කාටවත් කියන්න පේන්න නෙවෙයි. ඊට පස්සේ ධර්මයේ ඇසීම කාටවත් කවුරුවත් උදෙසා නෙවෙයි තමන් උදෙසා. දහම් පොතපතක් කීම තමන් උදෙසා. ධර්මයේ ඉගෙන ගැනීම තමන් උදෙසා. සංඝ සරණ යන්නයි මේ හැමදේම කරන්නේ. එතකොට තමන් උදෙසා. ඒ නිසා පින්වත්නි ඒ සංඝයාගේ කවුද කියලා හොඳට අඳුන ගන්න. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් දැන් අපිට දැන් ඔන්න අනුරාධපුර පැත්තේ එක ගමක අයිනේ පන්සලක් තිබුණා. ඒ පන්සලේ සාමාන්‍ය ගමේ මිනිස්සු දන්නේ නැති මිනිස්සු ඉතින් ඒ පන්සලේ හාමුදුරන්ට කතා කරන අපිට ඇහුණා ඇවිල්ලා කතා කරන්නේ ඒයි කියලා. අර ස්වාමීන් වහන්සේට කතා කරන්නේ ඒයි කියලා. ඊට පස්සේ අපි එක වන්දනාවකට ගියා. එතකොට මිනිස්සු ඇවිල්ලා සාමාන්‍ය කාන්තාව ස්වාමීන් වහන්සේගේ කකුල් දෙක නිකන් මේ කකුල් දෙක අත ගාලා වඳිනවා. දන්නේ නැහැ. එතකොට සංඝයාගේ සීලයටවත් අනුග්‍රහ කරන්නේ නැහෙනි. සීලයට අනුග්‍රහ නැහැ. එතකොට පින්වත්නි මේක අනතුරක්නේ. ඒ නිසා අපි මේවා දැනගන්නයි කියන්නේ අපිම සංවර වෙන්න ඕන. එතකොට සමහරට වරදින්න පුළුවන්. ඒ වාගේ නැගී හිට මේවා Tamanට වැරදිලා තියෙන්න පුළුවන්. ඒ ඔක්කොම පිරිසුදු කරගෙන මේ සංඝයා කවුද කියලා අඳුරා ගන්නයි මේ කාරණේ කියන්නේ. ඉතින් පින්වත්නි අද මම ඔබට මේ වෙලාවේ හිතුවා තවත් ලස්සන කාරණා ටිකක් තියෙන. ඒ කියන්නේ මේ පිරිසුදු සංඝයා බුදුරජාණන් වහන්සේ ලස්සන උපමා වලින් කියලා තියෙනවා. පිරිසුදු සංඝයා. මේ සූත්‍රය අහන්නකො. මනාකොට අහන්නකො. මේක හොඳට අහන්න. අපිට මේ බුද්ධ ශාසනය අඳුන ගන්නට උපකාරයි. එතකොට අනාගතයේ පින්වත්නි මේ ලෝකේ අපිට රහතුන්ගේ යුගයේ වගේ බලාපොරොත්තු වෙන්න බෑ. අතීතේ මහරහතන් වහන්සේලා ඇවිද ගිය යුගයේ වගේ මේ යුගයේ තියෙන්නේ නැති වෙයි. තියෙන්නේ නැති කියන්නේ නැහැ. ඉස්සරහට කොහොමද? අපිට හිත පහද ගන්න හරි උපකාරයි. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහිම දේශනා කළා. මේක තියෙන අංගුත්තර නිකායේ 1 තික නිපාතේ සූත්‍ර දේශනාව. කියනවා භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ විදිහට. පින්වත් මහණෙනි කියනවා නවෝපි භික්කවේ පොත්තකෝ දුබ්බන්නෝච හෝති දුක්ඛ සම්පස්සෝච අප්පග්ගෝච. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අලුත් තියෙනවා හන රෙද්දක්. අලුතෙන් තියෙනවා හන රෙද්දක්. හන රෙද්දක් තියෙන එක හරි අලුත්. හන රෙද්ද කියන එක ඔබ දැකලා තියෙනවද? හරි ගොරෝසු රෙද්ද. ඒ කියන්නේ කපු රෙද්ද වගේ අර නිකන් හරි ගොරෝසුයි. හන වලින් මහපු රෙද්දක්. එතකොට ඒ රෙද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළා දුරු වර්ණයි. අලුත් උනත් ඒක දුරු වර්ණයි. දුබ්බන්නෝ. ඊළඟ කියනවා ඒක මේ අලුත් මේ වස්ත්‍රයක් වුණාට අලුත් රෙද්දක් වුණාට හන රෙද්ද දුරු වර්ණයි. ඊළඟට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ හන රෙද්ද ඒ වගේමයි දුක් පහසින් යුක්තයි. ඒක හරි කරකසයි. මේකේ මූණ පිහින්න බෑ ගොරෝසුයි. අතපය පිහින්න බෑ ගොරෝසුයි. ඒ හන රෙද්ද. ඊළඟට කියනවා එතකොට මේකේ කාරණා පළවෙනි කාරණේ තමයි වර්ණවත් නැහැ. ලස්සන නැහැ ඒක. අලුත් එකක් වුණත් ලස්සන නැහැ.
ඊළඟට දුක් පහසින් යුක්තයි. ඒකෙන් ලැබෙන පහසත් ගොඩාක් දුක් සහගතයි. කරකසයි. කඩදාසියකින් මුණ පිහිනවා වගේ. ඊළඟට කියනවා වටිනාකමත් අඩුයි. මේ හනරෙද්දී වටිනාකමත් අඩුයි. එතකොට කියනවා මහණෙනි ඒ අලුත් එක ඒ අලුත් හනරෙද්දත් එහෙමයි. අලුත් හනරෙද්ද දුර්වර්ණෙන් යුක්තයි, ලස්සනත් නැහැ. ඊළඟට දුක් පහසිමුත් යුක්තයි, පහසත් හරිනේ. ඊළඟට වටිනාකමත් අඩුයි අලුත් එක. මදක් පාවිච්චි කරපු හනරෙද්ද ටිකක් කල් පාවිච්චි කරපු හනරෙද්දක් තියෙනවා. ආන්ගේ ටිකක් කල් පාවිච්චි කරපු හනරෙද්දත් කොහොමත් දුර්වර්ණයි. කලක් පාවිච්චි කරපු එක දුක් පහසින් අලුත් එක අරම නම් පරණ එක දුක් පහසකින් යුක්තයි. වටිනාකමත් ගොඩාක් අඩුයි. කියනවා මහණෙනි ඒ හනරෙද්ද සැකසූ වර්ණයේ දි รา ගිය එකක් නම් ඒ හනරෙද්දේ හන වලින් කරපු රෙද්ද දිරපු එකක් නම් දිරලා ගියපු එකක් නම් ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක දුක් පහස් දුර්වර්ණයෙන් යුක්තයි. දුර්වර්ණේ දිරපු එකක් වුණත් ගොඩාක් කල් පාවිච්චි කරපු එකක් වුණත් දිරලා නම් ඒක ඒත් දුර්වර්ණයි. ඊළඟට දුක් පහසින් යුක්තයි. ඒක කරකස පහසක් තියෙන්නේ. ඊළඟට වටිනාකමත් අඩුයි. එතකොට පේනව නේද හනරෙද්දත් අලුත් උනත් ඒ කියන්නේ හනරෙද්දත් නවක උනත් ඒ හනරෙද්ද ටික කාලයක් පාවිච්චි කරලා තිබ්බත් ඒ හනරෙද්ද දි รา ගිහිල්ලා තිබ්බත් පරණ එකක් උනත් ඒ හනරෙද්ද දුර්වර්ණයි දුක් පහසින් යුක්තයි ඒ වගේම තමයි වටිනාකමත් අඩුයි. ඔන්න ඔය කරුණු තුන බුදුරජාන්සේ වදාළා. බලන්නකෝ ඒකේ කියන විදිය. එතකොට කියනවා මහණෙනි දි รา ගිය හනරෙද්ද ගන්නෙ මොකටද? මහණෙනි දිරපු හනරෙද්ද ගන්නෙ එක්ක ගන්නවා කියනවා ඉකිලි පිහින්ට. කියනවා මහණෙනි ඉකිලි පිහින්ට ගන්නවා අසුචි පිහින්ට ගන්නවා. ඒ හනරෙද්දෙන් ඒ වගේ ලාමක දෙයක් තමයි ප්‍රයෝජනය තියෙන්නේ. හනරෙද්ද තියෙන්නේ ලාමක දෙයක් උදෙසා. එතකොට මේ හනරෙද්දෙන් උතුම් දෙයක් කරන්නේ නැහැ. එතකොට මේ හනරෙද්ද අලුත් එකක් වුණත් එහෙමයි. පරණම එකක් නම් ඒක ඉකිලි පිහින්ට ගන්නවා. එතකොට අසුචි පිහින්ට ගන්නවා. ආදී දේවල් වලට තමයි සාමාන්‍යයෙන් ගන්නෙ. ඊළඟට කියනවා එක්කෝ නැත්තම් ඒක කුණු ගොඩකට විසි කරනවා. මේ පරණ හනරෙද්ද එක කුණු ගොඩකට විසි කරනවා. එතකොට ඒ කිරෙහි කිසිම වටිනාකමක් නැති වර්ණයක් නැති දුර්වර්ණ දුක් පහසින් යුක්ත එකක්. කියනවා මහණෙනි අන්න ඒ වගේ තමයි පින්වත් මහණෙනි ඉන්නවා කියනවා බුදුරජාණන්සේ වදාළ ඊ වගේමයි කිව්වා. ඒ වගේ තමයි කියනවා නවක භික්ෂුවක් ඉන්නවා අලුතෙන් මහාන වෙච්ච භික්ෂුවක් ඉන්නවා. අලුතෙන් මහාන වෙච්ච භික්ෂුවක් ඉන්නවා කියනවා ඒ භික්ෂුව දුස්සීලයි. සිල්වත් නැහැ. පාපී ස්වභාවයෙන් යුක්තයි. ඒ භික්ෂුව පාපී. පව් කරන පව් වලට බය නැහැ. භික්ෂුවක් පින්වත්නි මූලිකව හැම කෙනාගේම පව් වලට ලැජ්ජ බය තියෙන්න බෑ. ඒවට මොනවද කියන්නේ? ඒවට කියනවා සුදු ධර්ම සහ කළු. ඒ කියන්නේ සුදු ධර්ම කියලා කියන්නේ හිරියොත්ප්ප. හැම ඒ භික්ෂුවගේ හිතේ තියෙනවා. මොකද පින්වත්නි භික්ෂුවක් සාමාන්‍ය මහාන වෙන්නේ මේ ලෝකේ කුසලයට තියෙන කැමැත්තෙන් ඊළඟට අකුසල් බැහැර කරලා මහාන වෙච්ච ගමන් අකුසල් කොටසක් බැහැර වෙනවනේ. මහාන වෙච්ච ගමන් යාර සංවර වීමකට එනවා එකපාරම. ඊට පස්සේ එතකොට මේ නවක පැවිද්දා තුළ යම් ගුණයක් පිහිටනවා. එතකොට ඒව නසා ගන්න නැතු ඉන්න කියලා කියන්නේ. එතකොට නසා ගන්න නැතු නවක පැවිද්දා නිතර වාසය කරන්න කියනවා දස කතාවෙන්. නවක පැවිද්දා නිතර සබ්‍රාහ්මචාරීන් වහන්සේලා ඇසුරේ දස කතාවෙන් වීරිය පුරුදු කර කර වාසය කරන්න කියනවනේ කුසල් වැඩින්න. පැවිද්ද කියලා කියන්නේ තනතුරක් නෙවෙයිනේ පින්වත්නි. පැවිද්ද කියන්නේ සංසාර දුකෙන් නිදහස් වෙන්න එකතු වෙන එක තැනක්නේ. එතකොට කල්ප කාලාන්තරයකට පාරක් නෙමේ පැවිදි ජීවිතයක් ලැබෙන්නේ. ඒ කියන්නේ කල්ප ගණනකින් සමහරට මේ ජීවිතේ අපි ඉස්සරෝම මහාන වෙලාද දන්නේ නැහැ. එතකොට මේ වගේ පැවිද්දේගේ වටිනාකම කියන්න බෑ.
සිවුරක් දරා ගන්න විශාල පිනක් ඕන. දැන් ගත්තොත් එහෙම සන්තති ඇමතියාට සිවුරක් දරා ගන්න පින තිබ්බේ නැහැ. එතකොට මහා රහත්ත්වයට පත් වෙලා සුද්ධෝදන රජුරෝ මහා රජුරෝ රාජ්‍යයේ පැවිදි වෙන්න පිනක් තිබ්බේ නැහැ. අරහත්ත්වයට පින තිබුණා. එතකොට පැවිද්ද කියලා කියන්නේ පින්වත්නි හැම අතින්ම පහසුව සලසන එකක්. එතකොට ඒක වරද්ද ගත්තොත් ඒක තැනක තියනවා මේ පැවිද්ද ලිහිල්ව ගන්න එපා කියනවා. කුසතන ගහ වැරදියට ඇල්ලුවොත් මේකෙන් තමාගේ අතමයි කැපෙන්නේ කියනවා. ඒ වගේ කියනවා පාපී ජීවිතයක් පැවිද්දේ ඉඳලා ගත කළොත් ඒක Tamanටම අහිත පිණිස පැවතිනවා කිව්වා. සමහර ඒ නිසා ඒක පරිස්සමට පාවිච්චි කරන්න ඕන. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට පැවිදි වෙලා හිටියා කියලා මේ ප්‍රශ්නේ නිදහස් වෙන්නේ නැහැ. එතකොට පැවිදි කෙනාටත් කරන්න ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව කළොත් තමයි එයාටත් රැකෙන්න තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දුර්වර්ණයි අර කියවනේ නවක පැවිද්දෙක් වුණත් දුස්සීල නම් පාපී අදහස් ධර්මයන්ගෙන් ස්වභාවයන්ගෙන් යුක්ත නම් එයා බබලන්නේ දුර්වර්ණයි. එයා ලස්සන නැහැ. පාපී අදහස් කියන සත්තු මරනවා නම් හොරකම් කරනවා නම් වැරදි කාම සේවනේ බඹසර සිඳගෙන නම් ඊළඟට බොරු කියනවා නම් බබලන්නේම නැහැ. ඊළඟට බොරු කියනවා නම් ඊළඟට කේලම් කියනවා නම් බිඳවනවා නම් ඊළඟට බොනවා නම් බබලන්නේ. සාමාන්‍ය ඔබ දැකලා ඇති මේ දැන් සාමාන්‍ය සමාජ මාධ්‍ය ජාලවල තියෙනවනේ. එතකොට ඔය බබලන්නේ දුර්වර්ණයි. ඊළඟට කියනවා මහණෙනි ආන්ගේ පාපී ස්වභාවය සහ දුස්සීල බවට සාස්ත්‍රුණාසේ වචනයක් කිව්වත් දුර්වර්ණයි. එතකොට පින්වත්නි පැවිදි උපසාමණේර ස්වාමීන්සලාගේ සිල් තියෙනවා. සිල්පද 10ක්. එතකොට ඔබ දස සිල් සමාදන් වුණා කියලා මේ සාමණේර ස්වාමීන්සලාට සමාන වෙන්නේ නැහැ. එතකොට උපසම්පදා භික්ෂුවගේ සිල්පද තියෙනවා 227ක්. එතකොට ඒවා පින්වත්නි මේ බුද්ධ ශාසනයක විතරක් ලැබෙන මේ බුද්ධ ශාසනයක විතරක්ම මුණ ගැහෙන දේවල්. වෙන කොහේවත් තැනක මේ වගේ සීලයක් පිළිටන්නේ නැහැ. වෙන කිසිම තැනක දෙවියන් අත දැන් ගත්තොත් එimhe උපසම්පදාව කියන සුන්දර ප්‍රතිපදාව සීලය දෙවියන් අතර නැහැ. උපසම්පදා භික්ෂුවක් දෙවියන් අතර නැහැ. දෙවියන්ට උපසම්පදා පැනෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. උපසම්පදා පැනෙන්නේ පැවිද්දන්ට. මේ මනුස්ස ලෝකේ. ඊළඟට උපසම්පදාව බඹලෝ කියන්නේ මහා කාමයන්ගෙන් වෙන් වෙච්ච ලෝකයක්. එහෙ උපසම්පදාව පනවලා නැහැ. ඒ උපසම්පදා සීලය ශ්‍රමණ සීලය දෙවියන් අතරත් නැති බබුන් අතරත් නැති මේ ලෝකේ කොහෙවත් නැති තැනක තමයි මේ මනුස්ස ලෝකේ බුදුරජාණන් වහන්සේ මේ උපසම්පදාව සීලය පැනෙව්වේ. එතකොට ශ්‍රමණ බව පැනෙව්වේ සංඝයා පැනෙව්වේ. සංඝයා වෙන ලෝකෙක නැහැ. එතකොට සංඝයා ඉන්නේ මේ මනුස්ස ලෝකෙ විතරයි. එතකොට එවැනි සංඝයා පින්වත්නි එවැනි සංඝයා අතර සිල්වත් සංඝයා මේ ශ්‍රමණ ධර්ම පුරුදු කරන සංඝයා එතකොට දුර්ලභයි. එතකොට මේක තේරුම් ගන්න පින්වත්නි මම මේ කියන්නේ එතකොට තම මේ සංඝයාගේ ප්‍රතිපදාව ගැන පහදින්න මිසක් එතකොට කාගේවත් චෝදනා අඩුපාඩු බලන්න එපා. එතකොට මෙවැනි සංඝයා නේද අපි සරණ ගියේ කියලා සිත පහද ගන්නයි මේ කාරණේ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා එවැනි දුස්සීල පිරිසක් ඉන්නවා නම් ඒක දුර්වර්ණයි. දුර්වර්ණ ස්වභාවය. ඒක අර හන රෙද්ද වගේ කිව්ව බුදුරජාණන් වහන්සේ. ඊළඟට කියනවා මහණෙනි හන වැහැරියෙන් කළ වස්ත්‍රය වගේ අලුත් වස්ත්‍රය වගේ අලුත් උනත් හන වැහැරිය දුර්වර්ණයිනේ. ආන් ඒ වගේ කිව්වා මහණෙනි ඒ උපමාවෙන් කිව්වේ මම ඒකට කිව්වා. පැවිද්දෙක් නවක වුණත් එයා දුස්සීල නම් පාපී ස්වභාවයන් තියෙනවා නම් අන්න ඒ කෙනා හරි දුර්වර්ණයි කිව්වා. බබලන්නේ. ඊළඟට කිව්වා ඒ දුක් පහසින් යුක්තයි අර හන රෙද්ද. ආන් ඒ වගේ කිව්වා ඒ ශ්‍රමණය ඒ නවක පැවිද්දාව ඇසුරු කරන කෙනෙක් ඉන්නවා නම්
ඒ නවක පැවිද්දා ඇසුරු කරන කෙනෙක් ඉන්නවා නම් එයාත් ඒ ඇසුර ප්‍රිය නෑ. ඊළඟට ඒ ඇසුර තුලින් එයාට ලැබෙන්නේම යහපත් භජනයක් නෙවෙයි. යහපත් ඇසුරක් නෙවෙයි. යහපත් ඇසුරක් ලැබෙන්නේ. එයා ඇසුරු කරන්න තමන්ගාව තියෙන කුසලුත් පිරිහෙනවා. තමන්ගාව තියෙන සීලයත් පිරිහෙනවා. තමන්ගාව තියෙන සමාධියත් පිරිහෙනවා. තමන්ගාව තියෙන ප්‍රඥාවත් පිරිහෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කළා තමන්ට වඩා සීලයෙන් බාලයි නම් එයා ඇසුරු කරන්න එපා. තමන්ට වඩා සමාධියෙන් බාලයි නම් ඇසුරු කරන්න එපා කිව්වා. සීල සමාධි ප්‍රඥාවෙන් තමන්ට වඩා බාලයි නම් බාල කෙනෙක් නම් සීලෙන් බාල කියන්නේ තමන් පන්සිල් රකින්නවා නම් ඒ මනුස්සයා පන්සිල් රකින්න බොනවා. ඒ මනුස්සයා වැරදි කාම සේවනය කරනවා. බැහැර කරන්න කිව්වා. ඒ පුද්ගලයා ඇසුරු කරන්න එපා කිව්වා. පාපී පුද්ගලයා ඇසුරු කරද්දී තමන් පාපී වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා ඒ පුද්ගලයා ඇසුරු කරනවා නම් අනුකම්පාවෙන් ඇසුරු කරන්න කිව්වා. එයා භජනේ නොකළ යුතු ගණයේ තියෙන කෙනෙක්. ඇසුරු ආශ්‍රය නොකළ යුතු ගණයේ ඉන්න කෙනෙක්. තමන්ට වඩා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් පහළ නම් එතකොට එයා ඇසුරු කරන්න වෙනවා නම් අනුකම්පාවෙන් ඇසුරු කරන්න කිව්වා. තමන්ට වඩා සීල සමාධි ප්‍රඥාවෙන් සමාන නම් එයා ඇසුරු කරන්න කිව්වා. තමන් පන්සිල් රකින්නවා එයාත් පන්සිල් ඇසුරු කරන්න කිව්වා. තමන් සමාධිමත් එයාත් සමාධි ඇසුරු කරන්න කිව්වා. තමන් ප්‍රඥාවන්ත එයා ප්‍රඥාවන්ත ඇසුරු කරන්න. බුදුරජාණන්සේ වදාළා තමන්ට වඩා සීලෙන් උසස් නම් තමන්ට වඩා සමාධියෙන් උසස් නම් තමන්ට වඩා ප්‍රඥාවෙන් උසස් නම් ගෞරව කර කර ඇසුරු කරන්න කිව්වා. ගෞරව කර කර ඇසුරු කරන්න කිව්වා. එතකොට තමන්ගේ නිවෙසේ ඉන්න පුළුවන් අම්මලා තාත්තලා සීලයෙන් වැඩි. පොයදාට සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩි පිරිස ඉන්න පුළුවන්. ගෞරව කර කර ඇසුරු කරන්න ඕන. ගිහි අය. එහෙව් එකේ සංඝයා ගැන කවර කතාවද? සංඝයා ගැන කවර කතාවද? එනිසා සංඝයා ගෞරව කර කර ඇසුරු කළ යුතුයි. සංඝයා තමන්ට වඩා සීලයෙන් වැඩි සංඝයාට ගස් කොළන් සිඳින්නේ සංඝයා. අපි ඔබට මුලින් සීලය ගැන සිහි කළා. සංඝයා නටන්නේ ගයන්නේ නැහැ. එහෙමනි සංඝයා ඉන්නේ. දැන් මං කිය සමහර තැන්වලට ගිහුවම මේ මිනිස්සු කතා කරන්නේ තමන්ගේ මිනිස්සයාට ඊට වඩා හොඳට කතා කරනවා. සංඝයාට කතා කරන්න දන්නේ සංඝයාව ඇසුරු කරන්න තේරෙන්නේ නැහැ. සංඝයාට වඳින්න තේරෙන්නේ නැහැ. සංඝයාත් එක්ක කතා කරන්න තේරෙන්නේ නැහැ. ඔයා මෙයා කියලා කතා කරන්නේ සංඝයාට. සංඝයාට කතා කරනකොට ඒ ගෞරවාන්විත බව ඇතුව කතා කරන්න තේරෙන්නේ නැහැ. සංඝයාගේ භූමියක හැසිරෙන්න ඕන විදිය තේරෙන්නේ නැහැ. සංඝයාගේ භූමියකට ඇඳගෙන ඉන්න විදිය ඕන විදිය තේරෙන්නේ නැහැ. සංඝයාට ඒ දානෙ පුදන්න තේරෙන්නේ නැහැ. එතකොට ඒක හරි හානියක්. විශාල හානියක්. එතකොට ඒක තමන්ගේ දරුවෙකුට කියලා දෙන්න තේරෙන්නේ නැහැ සංඝයා කියන්නේ කවුද කියලා. ඔබට මේ සංඝයාගේ ඒ සංඝයා ඔබට දකින්න ලැබෙන පිනකට ඉතින් ඒ පින නසා ගන්න එපා. ඒ පින නසා ගන්න එපා. ඉතින් කොහොම හරි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සංඝයාගේ වටිනාකම මම මේ කියන්නේ. අපි සරණ ගියපු. එතකොට මේ කාලේ මේම සේයාවක් හරි අපිට දකින්න ලැබෙනවා. පින. ඒ නිසා මේ සංඝයාගේ සීලයට උදව් කරන්න. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා නවක භික්ෂුවක් වුණත් එයා පාපී ස්වභාවයෙන් නම් ඉන්නේ. එයා දුස්සීලයි නම් සිල් බිඳමින් වාසය කරනවා නම් බුදුරජාණන් වහන්සේ එයාගේ පහස එයා එක්ක ඇසුරු කරන්න ගිහි අය ඒ ඇසුරු කරන පැවිද්දෙක් වේවා ගිහියෙක් වේවා ඒ සියලු දෙනාට දුක් කරකස පහසක් ලැබෙන්නේ. ඒ කියන්නේ භජනයෙන් අර්ථයක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් බජ්ජේ පාපකේ මේතිගේ අසුරු කරන්න එපා කියන මේ පාප මිතුරා. එතකොට ඒ Tamanට වඩා සීලයෙන් පහළ නා. ඊළඟට කියනවා බුදුරජාණන්සේ වදාලා ඒ වගේම එයාගේ ඊළඟට වටිනාකම අඩුයි කිව්වා. දැන් අර ඇසුරු කරනකොට එයාගේ දෘෂ්ටියට අනුගත වෙනවනේ. දෘෂ්ටියට අනුගත වෙලා Taman විනාශ වෙනවා. ඒක බොහෝ කල් අහිත පිණිස පවතිනවා. ඊළඟට වටිනාකමෙන් අඩුයි කිව්වා හනරෙද්ද. ඒ වගේ කිව්වා. ඒ භික්ෂුවකට පූජා කරන යම් තාක් සිව්පසක් ඇද්ද චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස ඒවා මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ කිව්වා.
ඒ භික්ෂුවට එතකොට මෙතන අදහස් කළේ සංඝයා කියන අදහස නෙවෙයි. භික්ෂුවට පූජා කරන අදහස. ඒ භික්ෂුවට පූජා කළොත් පෞද්ගලිකව ඒ භික්ෂුවට පෞද්ගලික සිවුරක් ගෙන් දුන්නොත් මහත්ඵල වෙන්නේ නැහැ. ඊළඟට ඒ භික්ෂුවට පෞද්ගලිකව දාන එකක් පූජා කළොත් මහත්ඵල වෙන්නේ නැහැ. ඒ භික්ෂුවට පෞද්ගලිකව සේනාසනයක් පූජා කළොත් මහත්ඵල වෙන්නේ නැහැ. සංඝයාට පූජා කිරීම තියෙනවා මම කියන්නේ. මේ කාරණේ බුදුරජාණන් දේශනා කරන්නේ. මේ නිසා මේකේ අවසාන බුදුරජාණන් ලස්සන කාරණයක් කියනවා. ඊළඟට කිව්ව බුදුරජාණන් වහන්සේ මහණෙනි ඔය නවක භික්ෂුව මධ්‍යම භික්ෂුවක්. අර කිව්වේ ටිකක් පාවිච්චි කළපු රෙද්දක් තියෙනවා කියලා. හන රෙද්දක්. ආන් ඒක වුණත් කිව්ව බුදුරජාණන් වහන්සේ මධ්‍යම භික්ෂුවක් වුණත් දුස්සීල නම් පාප ධර්ම තියෙනවා නම් ඒ භික්ෂුව ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා දුර්වර්ණයි බබලන්නේ. භික්ෂුව බබලන්නේ. ඒ භික්ෂුව බබලන්නේ පිරිස අතර. ඊළඟට ස්ථවිර භික්ෂුවක් වුණා. මහා වැඩිහිටි ස්ථවිරයන් වහන්සේ නමක් වුණා. දුස්සීල නම් පාප ධර්ම නැත්නම් ලාමක ගති තියෙනවා නම් අශ්‍රමණ ගුණ තියෙනවා නම් ශ්‍රමණ ගුණ නසා ගන්නවා නම් ආන් ඒ භික්ෂුව වුණත් බුදුරජාණන් වහන්සේ වදාළ බබලන්නේ දුර්වර්ණයි. දුර්වර්ණයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ නවක වේවා මධ්‍යම වේවා ස්ථවිර වේවා කවුරු වුණත් ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගොරෝසු පහසකින් යුක්තයි. ඇසුරු කරන අයට යහපතක් ලැබෙන්නේ නැහැ. ඒ භික්ෂුවගේ අදහසට අනුගත වුණා කියලා යහපතක් නැහැ. ඒ භික්ෂුවගේ අදහසට අනුගත වුණා කියලා ධර්මයක් වැඩෙන්නේ නැහැ. අර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දුස්සීල නම් පාප ධර්ම නම් තියෙන්නේ. එයා හිරියොත් අප සිඳගෙන නම්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා ඒ භික්ෂුවට පූජා කරන යම් ගිලම්පසක් වේවා, දානයක් වේවා, සීනාසනයක් වේවා මොනවා පූජා කළත් මහත්ඵල වෙන්නේ නැහැ ඒ භික්ෂුවට පූජා කිරීමෙන්. එතකොට පින්වත්නි මේ පෞද්ගලික පූජාවක් ගැන කියන්නේ. සංඝයා උදෙසා කියන අදහස නෙමෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අනිත් පැත්ත කියනවා මහණෙනි මෙන්න ලස්සන කාරණේ. මහණෙනි තියෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහන්නේ ඒ ස්ථවිර භික්ෂුව සංඝයා මැදදී අවවාද කරනවා. අනිත් අයට අවවාද කරද්දී එතකොට එයාට අවවාද කරන්නට සුදුසු තත්ත්වේ නෙවෙයි ඉන්නේ. Tamanට අවවාද කරන්න නොසුදුසු තත්ත්වේ ඉන්නේ. තවත් කෙනෙකුට අවවාද කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ එතකොට අවවාද කරනකොට අනිත් අය අවවාද පිළිගන්නේ නැති වෙනකොට එයා කිපෙනවා. එයා ඇවිස්සෙනවා. මොකද එයා තුල සංසිඳුණු බවක් නැහැ. එතකොට අර අවවාද ලබන පිරිස එයාව බැහැර කළා දානවා. එයාගෙන් අවවාද ගන්න කැමති නැහැ. අවවාද ගන්නට එයාගෙන් කැමති නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා හැබැයි මහණෙනි කසීසලුව අර හනවැහැරි ගැන කිව්වේ. කසීසලු තියෙනවා. ඒ කසීසලුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා අලුත් කසීසලුවක් තියෙනවා. අලුත්ම එකක්. කිව්වා ඒක හරි ලස්සනයි. ඒ හරි ලස්සනයි. ඒකේ පහස හරි සොඳුරුයි. පහසත් හරි සොඳුරුයි. ඊළඟට තමයි ඒක වටිනාකමත් වැඩි. කිව්වා මහණෙනි ඒ හරි වටිනාකමත් වැඩි පහසත් සනීපෙට තියෙන ලස්සන බබලන සලුව කිව්වා ආනෙක කසී සලුව අලුත් එක. ඒක වටිනවා. ඊළඟට කිව්වා භාග්‍යවතුන් වහන්සේ මහණෙනි ඒ වගේම තියෙනවා ටිකක් දිරා ගියපු ඒ කියන්නේ පාවිච්චි කරපු කසී සලුව ඒත් ලස්සනයි. ලස්සනයි දුර්වර්ණ නෑ ලස්සනයි පාවිච්චි කරපු කසී සලුව. ඊළඟට තමයි කසී රටේ හදන සලුව. ඊළඟට තමයි ඒක පාවිච්චි කළත් ලස්සනයි. ඊළඟට පාවිච්චි කළත් ඒක පින්වත්නි මුදු පහසක් තියෙන්නේ. ඒ වගේම මේ කසී සලුව පාවිච්චි කරලා තිබ්බ එකක් වුණත් වටිනාකම තියෙනවා. වටිනාකම වැඩි කසී සලුව. බුදුරජාණන් වහන්සේ වදාලා දිරාගේ කසී සලුව වුණත් මහණෙනි බබලනවා කිව්වා. බබලන සුමුදු පහසෙන් යුක්තයි. ඒ වගේම වටිනාකමක් තියෙනවා. ඒ කසී සලුව ගන්න බුදුරජාණන් වහන්සේ වදාලා එක්ක කරඬුවක් ඇතුලේ තැම්පත් කරන්නට එහෙම නැත්නම් මණිකක් වතන්න ගන්නවා කිව්වා. ඒ කසී සලුව. කසී සලුව කුණු කොටට දාන්නේ නැහැ. ඉකිලි බීන්න ගන්න නැහැ කිව්වා. ඒ කසී සලුව ගන්න මණිකක් වතන්න හරි කරඬුවේ දාන්න හරි. ආන් ඒ වගේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා.
ආන් ඒ වගේ කිව්වම මොකද්ද? ඉන්නවා කිව්වා නවක භික්ෂුවක්. ඒ භික්ෂුව හරි සිල්වත්. නවක භික්ෂුවක් ඉන්නවා කිව්වා හරි සිල්වත්. ඒ භික්ෂුව බබලනවා පින්වත්නි. නවක කියලා කියන්නේ පින්වත්නි උපසම්පදාවේ අවුරුදු සාමාන්‍යයෙන් ගත්තොත් අවුරුදු 5කට මෙහා උපසම්පදායෙන් වස් 5ක් යනකම් නවක භික්ෂුවක්. උපසම්පදාවෙන් වස් 5 ඉක්ම ගියාට පස්සේ මධ්‍යම භික්ෂුවක්. උපසම්පදාවෙන් වස් 10ක් ඉක්ම ගියාට පස්සේ ස්ථවිර භික්ෂුවක්. එතකොට නවක භික්ෂුවක් වුණත් සිල්වත් නම් පාපී ස්වභාවයක් නැත්තම් ඒ භික්ෂුව සිල්වත්ම යහපත් ගුණ ධර්ම තියෙනවා. ඒ භික්ෂුව චූටි වරද කරන්නට බයයි. තමන්ගේ වචනේ වරද්ද ගන්න බයයි. තමන්ගේ සිත වරද්ද ගන්න රාග සිතුවිලින් ඉන්න කැමති නැහැ. තරහ සිතුවිලින් ඉන්න කැමති නැහැ. ඊළඟ සංඝයාගේ සමගියට කැමති. සංඝයා සමග දස කතාවට කැමති. ඊළඟට නුවණැති ඒ භික්ෂුව වැඩිහිටි සබ්‍රාහ්මචාරින් වහන්සේලාට ගෞරව කරන කෙනෙක්. ඊළඟට ඒ භික්ෂුව ශාස්ත්‍රුන් වහන්සේට ගෞරව කරන කෙනෙක්. ඒ භික්ෂුව ධර්මයට ගෞරව කරන කෙනෙක්. ඒ භික්ෂුව ධර්මයෙන් කරුණක් කිව්වොත් ඒ භික්ෂුව හිස නමා පිළිගන්නවා. ඒ භික්ෂුව සංඝයාට ගෞරව කරන කෙනෙක්. ඒ භික්ෂුව සීලයට ගෞරව කරන කෙනෙක්. ඒ භික්ෂුව ධර්මගරුක කෙනෙක්. ආන් ඒ කෙනා පින්වත්නි කුඩා අනු කුඩා වරදෙත් බිය දකින සුපේසල ශික්ෂාකාමී නවක භික්ෂුවක් නම් ආන් ඒ භික්ෂුව පින්වත්නි හරියට බබලනවා. හරියට බබලනවා. මොකද සිල්වත් සුපේසල ශික්ෂාකාමී. අපි සරණ ගියපු සංඝයා එවැනි අය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ආන් ඒ භික්ෂුවගේ පින්වත්නි ඇසුර නවක භික්ෂුවනේ ඇසුරත් ප්‍රියයි කිව්වා. කතා කරන්න පිය. මේ මූණේ හැඩතල නෙවෙයි කියන්නේ. මූණේ පෙනුම නෙවෙයි කියන ලස්සන කැත නෙවෙයි. සමහරට කලූප් ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. සමහරට විරූපී ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. නමුත් ඇසුර ප්‍රියයි පින්වත්නි. සිල්වත් සහ ඒ භික්ෂුව යහපත් ගුණ ධර්මයන්ගෙන් යුක්තයි. ආශ්‍රමණ ගුණ නැති නිසා ඒ ඇසුර ප්‍රියයි. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ නවක භික්ෂුව හරියට කසී සලුව වගේ. අලුත් කසී සලුව වටිනාකමින් වැඩි. ලස්සනයි. දුර්වර්ණ නෑ ලස්සනයි. ඊළඟට පහස සුමුදුයි. ඒ භික්ෂුව ඇසුර කරන එක හරි හිතට පහස හිතට බරක් නෑ. හිතට සැහැල්ලුයි. ඊළඟට තමයි වටිනාකමින් කසුයි සලුව වැඩි වගේ ඒ නවක භික්ෂුවකට උනත් මොනවා සිව්පස පූජා කළොත් ඒක මහත්ඵල මහානිසංස වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස පූජා කරද්දී එය මහත්ඵල මහානිසංස වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට මේ භික්ෂුවගේ ලක්ෂණේ ඒ නවක භික්ෂුවගේ. එතකොට නවක භික්ෂුවකුණත් සුපේසල නම් ශික්ෂාකාමී නම් පූජා කළොත් ඒ මහත්ඵල මහානිසංස වෙනවා. ඊළඟට තමයි මධ්‍යම භික්ෂුවක් ඉන්නවා කියනවා. ඒ කියන්නේ වස් 5න් එහා. මේ භික්ෂුවටත් කිව්වා ඒ භික්ෂුවත් ලස්සනයි දුස්සීල නැත්තම් සිල්වත් නම් යහපත් ගුණ තියෙනවනම් ඒ භික්ෂුව කසී සලුවක්. කසී සලුවක්. ස්ථවිර භික්ෂුවක් ඉන්නවා කිව්වා. කසී සලුවක්. ස්ථවිර කියලා කියන පරණ භික්ෂුවක් ගොඩක්. එතකොට මේ භික්ෂුව උනත් හරියට දිරපු මේ කසී සලුව වගේ. දිරාගේ කසී සලුව. ඒව ලස්සනයි පින්වත්නි. සිල්වත් බව කියලා කියන්නේ අය අර සීලව මහරහතන් වහන්සේ කියන සීලය කියන්නේ පළඳ ගන්න ආභරණයක් කිව්වා. ඒ සිල්වත් බව තුළ පුදුමාකාර සුන්දර බවක් තියෙනවා. ලස්සනක් තියෙනවා. විසරද බවක් තියෙනවා. පිරිස ඉදිරියේ බය නැතුව ඉදිරියට ගිය හැකි. සිල්වත් බව මුල් කරගෙන. සීලය මුල් කරගෙන. ඊළඟට ඒ සිල්වත් බව කියන්නේ ගමනට තියෙන බත් මුලක් වගේ කිව්වා. දුර ගමනට තියෙන. එයාට තියෙන එකම රැකවරණය අර බත් මුල. ඇඳුමක් වගේ කිව්වා. එයාට තියෙන රැකවරණය. ඒකයි. සිල්වත් බව තියෙන නවක භික්ෂුවක් වුණත්, මධ්‍යම භික්ෂුවක් වුණත්, ස්ථවිර භික්ෂුවක් වුණත් සිල්වත් නම් යහපත් ගුණ තියෙනවා නම් කසී සලුව වගේ බබලනවා ලස්සනයි. නවක භික්ෂුවක් වුණත්, මධ්‍යම භික්ෂුවක් වුණත්, ඒ වගේම ස්ථවිර භික්ෂුවක් වුණත් යම් භික්ෂුවක් ඇසුරු කරන්න ප්‍රියයි පින්වත්නි. හරියට කසී සලුව සුමුදුයි වගේ.
ඒ භික්ෂුන් ඇසුරු කරන්න ආස හිතෙනවා. කතා කරන්න ආස හිතෙනවා. දහම් කතා කරන්න ආස හිතෙනවා. මේ භික්ෂුවත් එක්ක මොහොතක් කතා කරන්න ඇසුරු කරන්න ආස හිතෙනවා. ඒ ඇසුරෙන් වෙන්නේ ඒ භික්ෂුවට අනුගත වීමෙන් සිද්ධ වෙන්නේ යහපතක්මයි. ඒ භික්ෂුවට අනුගත වීමෙන් සිද්ධ වෙන්නේ අර්ථයක්මයි. භජේත මිත්තේ කල්යාණේ කියන්නේ ඒ භික්ෂුන් ඇසුරු කරන්න කිව්වා. ඒ භික්ෂුන් ඇසුරු කළ යුතුයි. ඒ දවසක් පාසා හඳ පුරපක්ෂයේ වැඩෙන හඳ වගේ මිනිස්සයා දියුණු වෙලා යනවා. දියුණු වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ස්ථවිර වේවා, මධ්‍යම වේවා, නවක වේවා. මේ භික්ෂුන්ට යමක් පූජා කළොත් ඒ භික්ෂුවට ඒකාන්තයෙන් මහත්ඵල මහානිසංසයි. හරියට කසීසලුව දි รา ගියත් ඒ කසීසලුව බොහෝ වටින්නේ යන්සේද. ඒ වගේ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කසීසලුව ගන්න මණිකක් වතන්න කිව්වා. එක්කෝ කරඬුවක් ඇතුලේ තැම්පත් කරන්න. මණිකක් ඒ වටිනා දෙයකට ගන්න. ඒක විසි කරන්නේ. ආන් ඒ වගේ කිව්වා. ඒ ස්ථවර භික්ෂුවක් හෝ ඒ දි รา ගිහපු කසීසලුවට නේ කිව්වේ. ස්ථවර භික්ෂුවක් ගිහිලා පිරිස මැද්දේ අවවාද කරද්දී සංඝයා ඒක හිස් මුදුනින් ගන්නවා කිව්වා. ඒ භික්ෂුවගේ අදහස බැහැර දාන්නේ නැහැ. ඒ භික්ෂුවගේ අදහස හිස් මුදුනින් ගන්නවා. එතකොට මේ භික්ෂුව බැහැර දාන්නේ නැහැ. හරියට කසීසලුව වගේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සංඝයාට දේශනා කරනවා. මොකද මේ භික්ෂුව පිරිස මැද්දට ගිහිල්ලා දහම් කතාව පටන් ගත්ත ගමන් අනිත් අය තට්ටු කළගෙන නිස්සද්ද වෙන්න. කතා කරන්න එපා. අන්න අර අපේ ස්තුරියන් වහන්සේ දහම් කතාවක් කරනවා කියලා සංඝයා නිහඬ වෙලා ඇස්කම් අරගෙන බලාගෙන ඉන්නවා අර ස්තවිර භික්ෂුව දහම් කතාවක් කරනකම්. ඇස්කම් අරගෙන බලාගෙන මුව වගේ එච්චර කැමති මේ භික්ෂුවගේ වචන අහන්න. ඒ පහසට කැමති. පින්වත්නි එහෙම එකක් මේ අපි සරණ ගියපු ශ්‍රාවක සංඝයා පින්වත්නි කසීසලු හනවැහැරි නෙවෙයි. ඒ නිසා අපි සරණ ගියේ එවැනි වටිනා කියන ශ්‍රාවක සංඝයා. ඊළඟට බුදුරජාණන්සේ වදාළ මහණෙනි ඒ නිසා ඔබත් මෙහෙම හික්මෙන්න කිව්ව කොහොමද? අපිත් කසීසලු වෙනවා. අපිත් කසීසලු වෙනවා කියලා හික්මෙන්න කිව්වා. අපි නම් හනවැහැරි වෙන්නේ කියලා හික්මෙන්න කිව්වා. පින්වත්නි මේ ගෞතම බුද්ධ ශාසනයේ කසීසලු අතීතයේ දඹදිව තලේ පුරා බැබළුණා. මේ ලංකාදීපයේ කසීසලු මහා කසීසලු අපේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළා. මේ ලංකාව බබුලෙව්වා. ලංකාවේ කසීසලුවට වසඟ වුණා මිහිඳු මහරහතන් වහන්සේ. කසීසලුවෙන් මේ ලංකාදීපේ වසවුවා. මේ ලංකාදීපේ වැසී ගියා කසීසලුවෙන්. ඉතින් ඒ නිසා පින්වත්නි කල්පනා කරන්නකො මේ ලෝකේ හනවැහැරි ලක්ෂයක් තිබ්බත් කසීසලුවට තරම් කිට්ටු කරන්න පුළුවන්ද? ඒ හනවැහැරි ලක්ෂයක් තිබ්බත් කසීසලුවමයි බබලන්නේ. එතකොට පින්වත්නි එහෙමයි ශ්‍රාවක සංඝයා කියන්නේ. එතකොට ශ්‍රාවක සංඝයා එතකොට මේ සිල් ගුණ රකින ශ්‍රාවක සංගරුවන මේ ලෝකේ බබලන පිරිසක් පින්වත්නි. ඒ වටිනාකම කියන්න බෑ. ඒ නිසා පින්වත්නි ඔබ මේ සංඝයා ඇසුරු කරද්දී තා ගෞරවයෙන් සංඝයා ඇසුරු කරන්න. ඊට පස්සේ මේ ලැබිච්ච බුද්ධ ශාසනයේ හදවතින් සංඝ සරණ යන්න. මම මේ කියුවේ කාගේවත් අඩු හොයන්න නෙවෙයි. මෙහෙම කසීසලු තමයි අපි සරණ ගියේ කියලා දැනගන්න. එතකොට තමන්ගේ හිතේ සංඝයා ගැන සිත පහදවා ගන්නයි මේ හැම එකක්ම කියන්නේ. අපි දැන කියා ගන්න ඕනේ. ඒ නිසා පින්වත්නි ඒ උත්තම වූ ශ්‍රාවක සංගරුවන ගැන සිත පහදවාගෙන ඔබ සියලු දෙනාටත් මේ ගෞතම බුද්ධ ශාසනයේ ශ්‍රාවක සංගරුවන හදවතින් සරණ යන්නට සංඝ සරණ යන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරුවේ නොම්බර A13 තාඹුගල දංஓවිට යන ලිපිණයේ පදිංචි පින්වත් AML ආර්යවංශ මහත්මයා සහ K විජේලතා යන දෙපළ තමයි මේ පින්කමට සම්බන්ධ වුණේ. මීට මාස 7කට කලින් මිය පරලෝකීය ලාල් උපනන්ද මල්ලීට පින් අනුමෝදන් කරන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් රැස්කල සියලු පින් අනුමෝදන් කරමු මුලින් දෙවියන්ට. දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. සක් දෙවිඳුන් සතරවරන් දෙවියන් සෙන්පති දෙවියන් ඇතුළු දෙවිවරු පින් බලෙන් සැපවත් වේවා. දෙවියන්ගේ දියුණුව ආශිර්වාද ආරක්ෂාව සලසත්වා දෙවියෝද මේ පින් බලෙන් ගෞතම සම්බුදු සසුනේ උතුම් ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු
සාදු. ඒ වගේම රැස් කළ උදාර පින් අනුමෝදන් වේවා අපගේ පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට. ගුරු දෙවිඳු මේ පින් බලෙන් නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පන්න ලබත්වා. ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සම්බුද්ධ ශාසනය බබළුවන්ටත් උතුම් ධර්ම අවබෝධයටත් මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. මහමෙවුනාවේ මහ සංඝරුවන අනගාരികා මෑණිවරු රටලෝ වාසී සංඝරුවන මේ පින් අනුමෝදන් වේවා. සැපේටපත් වේවා. සියලු සංඝරුවන නිදුක් නිරෝග සැප ලබත්වා. සම්බුදු සසුනේ උතුම් ජීවිත ලබන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් මීට මාස 7කට පෙර මිය පරලොව ගිය ලාල් උපනන්ද මල්ලීට පින් අනුමෝදන් වේවා. ඒ වගේම දෙපාර්ශ්වයේම මිය පරලොව ගිය දෙමව්පියන් වන එම්.එල්. ජේමිස් සිඤ්ඤෝ, ආර්.එල්. මේරායා හාමිනේ, ඒ වගේම ආර්.එල්. විලියම් සිඤ්ඤෝ සහ එලිස නෝනා ඉද්දමල්ගොඩ යන පින්වත් ඥාති දෙමව්පියන්ට පින් අනුමෝදන් වේවා. අනන්ත සංසාරයේ මිය ගිය සියලු ඥාති පින් අනුමෝදන් වේවා. එයත් අංගේ පරලෝ ජීවිත සපවත් වේවා. සාපිපාසාදියක් ඇත්නම් අත මිදෙත්වා. වහවහ සංසාර දුකින් නිදහස් වීමේ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්වයේ දරූ තාඹුගල දංஓවිට පදිංචි පින්වත් එම්.එල්. ආර්යවංශ මහත්මයා, කේ විජේලතා මෑණියන් ඇතුළු දෙපළට, ඒ වගේම සුජීවත්ව සිටින දරුවන් වන උපසාරි ආර්යවංශ දියණිය, සසිරි ආර්යවංශ පුතුණුවන්ට, ජයන්ත රූපසිංහ බෑනට, ඒ වගේම ශ්‍රියන්තා මුණසිංහ ලේලිය සහ ඒ පවුලේ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වේවා. මුණුබුරු මිරිමිරියන් වන සචින්ත රූපසිංහ, තරුසි රූපසිංහ, සුහස් ආර්යවංශ ඇතුළු ඒ දරුවන්ගේ මේ පින් අනුමෝදන් වල නිදුක් නිරෝග සුවපත් භාවේ, සත්පුරුෂ ඇසුර, කලන මිතුරු ඇසුර සැලසේවා. මේ වගේ මේ සියලු දෙනාගේ කරන කියන කටයුතු, අධ්‍යාපන කටයුතු රැකසා සියල්ල සඵල වේවා. ඒ වගේම සහෝදරිය වෙන ලීලා සමරසිංහ මහත්මියටත් නිදුක් නිරෝග සැප යහපත උදා වේවා. ඒ සියලු දෙනාට උතුම් තුනුරුවන් සරණින් දෙව්රක වරණින් පවුල් නිවෙස්වල සැමට සියලු යහපත උදා වේවා. සම්බුදු සසුනේ පිහිට ලැබේවා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට, ධර්මය ඇසූ ඔබට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපගේ මෑණියන් පියාණන් දෙපළට පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට සම්බුද්ධ ශාසනය තුල උතුම් ධර්මය අවබෝධ වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.